ආයුබෝවන් සුබ දවසක්. අද මම බලාපොරොත්තු වන්නේ ව්‍යාපාරාධ්‍යයන විෂයේ 10 වන නිපුණතාව වන ප්‍රවාහන හා සැපයුම් සේවා ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා දායක වන ආකාරය විමර්ශනය කරයි යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට. මෙම පාඩම 12 ශ්‍රේණියේ දරුවන්ට 3 වන වාරයේ ඉගෙන ගැනීමට සිදුවන කොටසක්. හොඳයි. අපි බලමු මෙම නිපුණතාවට අදාළ නිපුණතා මට්ටම් මොනවද යන්න. මීට අදාළව නිපුණතා මට්ටම් 4ක් සාකච්ඡා කිරීමට සිදු වෙනවා. 1. ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ප්‍රවාහනය සඵලදායීව දායක කරගන්නා ආකාරය විමර්ශනය කිරීම. 2. අවස්ථාවට උචිත ප්‍රවාහන ක්‍රමයක් හා මාධ්‍යයක් තෝරා ගැනීම යන්න. 3. ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ගබඩාකරණය ඵලදායීව දායක කරගන්නා ආකාරය විමසී. 4. ප්‍රවාහන හා සැපයුම් සේවා පිළිබඳව අධ්‍යයනය කිරීම. මෙහි 3 සහ 4 යන නිපුණතා මට්ටම් අදාළ වන්නේ සැපයුම් සේවා යන කොටසට. මෙම කොටස් නව විෂය නිර්දේශයට අලුතින් එක් කරන ලද කොටස්. හොඳයි. අපි එහෙමනම් මෙම නිපුණතා මට්ටම් අතරින් පළවෙනි නිපුණතා මට්ටම අද දින සාකච්ඡා කරමු. ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ප්‍රවාහනය සඵලදායීව දායක කරගන්නා ආකාරය විමසයි. මෙහි ඉගෙනුම් ඵල වශයෙන් ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට අවශ්‍ය සේවාවක් ලෙස ප්‍රවාහනය හඳුන්වයි යන්නත්, ප්‍රවාහන මූලිකාංග විස්තර කිරීමත්, එක් එක් ප්‍රවාහන මූලිකාංගය සඳහා නිදසුන් සැපයීමත්, විකල්ප ප්‍රවාහන ක්‍රම විස්තර කිරීමත්, එක් එක් ප්‍රවාහන ක්‍රමය අනුව ඊට අදාළ ප්‍රවාහන මූලිකාංග සඳහා නිදසුන් වගුගත කිරීමත්, එක් එක් ප්‍රවාහන ක්‍රමේ සාපේක්ෂ වාසි හා අවාසි සැසඳීමත්, ප්‍රවාහන සේවාවේ වැදගත්කම විස්තර කිරීමත් සහ ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කර ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීමත් යන ඉගෙනුම් ඵල සාධනය කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි එහෙමනම් පළමුවෙන් බලමු ප්‍රවාහනය කියන්නේ මොකක්ද කියලා. මා මෙහි දක්වා තිබෙනවා කෙටි අදහසක්. ප්‍රයෝජනවත් අරමුණක් සඳහා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය භාවිත කරමින් ද්‍රව්‍ය හා ජීවීන් රැගෙන යාම. මෙය විවිධ ආකාරවලින් හැඳින්විය හැකි නිර්වචන සමාජයේ තිබෙනවා. නමුත් මා අදහස් කරනවා ඔබට මෙම කෙටි හැඳින්වීම ප්‍රමාණවත් වෙයි කියා. මෙහිදී එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ද්‍රව්‍ය හා ජීවීන් රැගෙන යන්නේ කුමන හෝ ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරමින්. ඒ වගේම එක් තැනකින් තවත් තැනකට මේ ද්‍රව්‍ය හෝ ජීවීන් රැගෙන යන්නේ ප්‍රයෝජනවත් අරමුණක් උදෙසා. එසේ නොමැතිව ප්‍රයෝජනයක් රහිත ලෙස එක් තැනකින් තවත් තැනකට ජීවීන් හා ද්‍රව්‍ය රැගෙන යන්නේ නැහැ. එහෙමනම් මෙය වාක්‍ය කෙටි වුණත් අර්ථවත් නිර්වචනයක් හැටියටයි මා අදහස් කරන්නේ. අපි දැන් බලමු රටක ප්‍රවාහන පද්ධතිය සකස් වන ආකාරය. පළමුවෙන් ගොඩබිම් ප්‍රවාහනය. ප්‍රවාහන පද්ධතිය තුල ගොඩබිම නැමැති කලාපයේ ප්‍රවාහන මාර්ගයන් සකස් වී ඇති ආකාරයයි මින් අදහස් කරන්නේ. ඒ අනුව මහා මාර්ග, දුම්රිය මාර්ග, නල මාර්ග, උමං මාර්ග සහ කම්බියානා මාර්ග අපට දක්නට ලැබෙනවා. ඊළඟට ජල මාර්ග ප්‍රවාහනය. එහෙම නැත්නම් ජල මාර්ග කලාපය. එහි කොටස් වශයෙන් අභ්‍යන්තර ජල ප්‍රවාහනයත්, සාගර එහෙම නැත්නම් බාහිර ජල ප්‍රවාහනයත් සැලකිල්ලට ගන්නට පුළුවන්. ගුවන් ප්‍රවාහනය. එයත් කොටස් දෙකකට බෙදෙනවා. එක් කොටසක් තමයි සිවිල් ගුවන් සේවා. රට තුල කෙරෙන ගුවන් ප්‍රවාහන කටයුතු. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් සේවා. රටවල් අතර සිද්ධ වන ගුවන් ප්‍රවාහන කටයුතු. සාමාන්‍යයෙන් මෙම කොටස් තුන තමයි විෂය නිර්දේශයේදී
ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මා අනාගතය උදෙසා කල්පනා කොට තවත් එක් කොටසක් මීට එක් කර තිබෙනවා. එනම් අභ්‍යවකාශ ප්‍රවාහනය. මුදුරු අනාගතයේදී ලෝකේ රටවල් අභ්‍යවකාශය තරණය කරමින් වෙනත් ග්‍රහලෝක හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථාන කරා ද්‍රව්‍ය සහ ජීවීන් රැගෙන යාමට ඉඩ තිබෙනවා. එහෙමනම් අපි බලමු ප්‍රවාහන පද්ධතියක මූලිකාංග මොනවද කියලා. ඕනෑම රටක ඕනෑම ප්‍රවාහන පද්ධතියක් මෙම මූලිකාංග වලින් සමන්විය යුතුයි. එක් මූලිකාංගයක් තමයි මාර්ගය. ඉංග්‍රීසියෙන් සඳහන් කරනවා වේ යනුවෙන්. උදාහරණ හැටියට මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග, නල මාර්ග යනාදිය දැක්විය හැකියි. තවත් මූලිකාංගයක් තමයි මාධ්‍ය, මෝඩ්, බස් රථ, මෝටර් රථ, ලොරි, කරත්ත, දුම්රිය, නැව්, ගුවන් යානා යනාදී ප්‍රවාහන මාධ්‍යයන් තමයි මින් අදහස් කරන්නේ. බලය, power, ඉහත දක්වන ලද මාධ්‍යයන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බල ශක්තියෙන් තමයි මින් අදහස් කරන්නේ. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ගල් අඟුරු, සුළඟ, ශ්‍රමය, විදුලිය යනාදී බල ශක්තියින් වර්තමානයේ භාවිතා වනවා. ඊළඟට පර්යන්තය, ටර්මිනල්, බස් නැවතුම්පළ, රථගාල, දුම්රිය ස්ථානය, ගුවන් තොටුපළ, වරාය, අභ්‍යවකාශ ප්‍රවාහනය ගතහොත් අභ්‍යවකාශ නැවතුම්පළවල යනාදී අපිට පර්යන්ත වශයෙන් දැක්විය හැකියි. මෙහිදී ඔබ දැනගත යුතු විශේෂ කාරණය තමයි මාධ්‍යයන් ගමන් කිරීමේදී යම් යම් ස්ථානවල ඒවා නවතා තැබීමට සිද්ධ වෙනවා. එක්කෝ බහණ්ඩ පැටවීමට, එහෙම නැත්නම් බහණ්ඩ ගොඩ බෑමට. ඒ වගේ මගීන් පටවා ගැනීමට සහ මගීන් මුදා හැරීමට. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා රථ වාහනවලට අවශ්‍ය අනිකුත් සේවාද මෙම ස්ථානවලින් ලබාගත හැකි විය යුතු බව. ඒ අනුව බස් නැවතුම්පළ යනුවෙන් අදහස් කරන්නේ මහා මාර්ගයක බස් රථයක් නවත්වන ස්ථානයක් නොවේ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බස් හෝල්ට් කියලා. එහෙම එකක් නෙවෙයි. බස් රථ නැවැත්වීමට ඒවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම, අමතර සේවා ලබා ගැනීම, ප්‍රියදුරන්ට විවේක ගැනීම, මගීන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම යනාදී කටයුතු මෙම පර්යන්තවලදී සිදු කරගත හැකි විය යුතුයි. ඒ ආකාරයටම තමයි රථගාල්, දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළවල්, වරායවල් වැනි පර්යන්ත. ඒ වගේම ඔබ දැනගත යුතු තවත් කාරණාවක් තමයි ඕනෑම රටක ප්‍රවාහන පද්ධතියක සමබර සංවර්ධනයක් උදෙසා මෙම මූලිකාංග හතරම සමබරව ඒකාකාරව සංවර්ධනය විය යුතුයි. එසේ නැතිව එක් කොටසක් සංවර්ධනය වීමෙන් එරට ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය වුණායයි අපට සලකන්නට බෑ. ඒ නිසා මාර්ග, මාධ්‍ය, බලය සහ පර්යන්ත යන මූලිකාංග සියල්ල සමබරව සංවර්ධනය විය යුතුයි. අපි බලමු තවදුරටත් මේ ප්‍රවාහන මූලිකාංග සහ ඒවාට නිදසුන් හඳුනා ගැනීමට. මෙවැනි වගුවක් තුලින් ඔබට මා කලින් සාකච්ඡා කළ විෂය කරුණු සාරාංශ කරගත හැකියි. මෙහි මා ඉහළින්ම දක්වා තිබෙන්නේ ප්‍රවාහන මූලිකාංග: මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තය. ඊගාට මම පහළට දක්වනවා ඒවාට නිදසුන්. එහෙමනම් මාර්ග වශයෙන් මහා මාර්ග, දුම්රිය මාර්ග, ගුවන් මාර්ග, ජල මාර්ග යනාදී දැක්වුවහොත් ඒවාට අවශ්‍ය කරන මාධ්‍යයන් තමයි මේ තීරුවේ දක්වන්නේ. ඒ අනුව මහා මාර්ගවල කරත්ත, මෝටර් රථ, බයිසිකල්, ලොරි, බස් රථ යනාදී මාධ්‍යයන් පාවිච්චි කරනවා. තවදුරටත් මාධ්‍යයන් ඔබට හඳුනාගත හැකියි. ඒ වගේම දුම්රිය මාර්ගවල මාධ්‍ය වශයෙන් දුම්රිය, ඩක්කුව, රේල් බස්, රේල් කාර් යනාදී මාධ්‍යයන් භාවිතා කරනවා. මේ දුම්රිය යන්නත්
අද මෙරට කොටස් දෙකකින් අපි හඳුනා ගන්නවා. එකක් තමයි සාමාන්‍ය දුම්රිය යන්න. අනිත් වර්ගය තමයි බලවේග කට්ටල. අපි ඉංග්‍රීසියෙන් කියනවා පවර් සෙට් කියලා. ගුවන් මාර්ග ප්‍රවාහනය ගතහොත් අපිට ප්‍රධාන වශයෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් දක්නට ලැබෙනවා. මෙම ගුවන් යානාද මගී ප්‍රවාහන ගුවන් යානා සහ බහණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වශයෙන් තවදුරටත් වර්ග වෙන්න පුළුවන්. ජල මාර්ග ගත්තහොත් නැව්, බෝට්ටු, ඔරු, තවදුරටත් පාරු, තෙප්පම් යනාදිය සඳහන් කළ හැකියි. යොදා ගන්නා බලයන් මොනවද කියා සාකච්ඡා කළහොත් මහා මාර්ගවල ධාවනය කෙරෙන මෙවැනි මාධ්‍යයන් සඳහා මිනිස් ශ්‍රමය, සත්ව ශ්‍රමය, ඩීසල්, පෙට්‍රල්, ගෑස්, විදුලිය යනාදී බලයන් යොදා ගන්නවා. ඒ වගේම දුම්රිය ධාවනය සඳහා ගල් අඟුරු, ඩීසල්, විදුලිය නැමැති බලයන් යොදා ගන්නවා. ගුවන් යානා සහ හෙලිකොප්ටර් ධාවනය සඳහා පෙට්‍රල්, කෙරෝසින් නැමැති තෙල් වර්ගය සහ සූර්ය බලය නැත්නම් සූර්ය විදුලිය යොදා ගන්නවා. නැව්, බෝට්ටු, ඔරු යනාදී මාධ්‍යයන් ජලයේ යාත්‍රා කිරීම සඳහා සුළං බලය, ඩීසල්, මිනිස් ශ්‍රමය යනාදී බලයන් භාවිතා වෙනවා. ඒ වගේම පර්යන්ත කොටස අපි සාකච්ඡා කළොත් මහාමාර්ග සම්බන්ධයෙන් බස් නැවතුම් පළවල්, රථ ගාල් යනාදී අපිට හඳුනාගත හැකියි. දුම්රිය ප්‍රවාහනයේදී නම් අපිට හම්බ වෙන්නේ දුම්රිය ස්ථාන, ඒ වගේම දුම්රියන් අලුත් වැඩියා කිරීම හෝ වෙනත් සේවා සැපීම සඳහා දුම්රිය අංගන යොදා ගන්නට පුළුවන්. ගුවන් මාර්ග ප්‍රවාහනයේදී සාමාන්‍යයෙන් අපි ගුවන් තොටුපළවල් තමයි භාවිතා කරන්නේ. ජල මාර්ග ප්‍රවාහනයේදී නැව් සඳහා වන පර්යන්ත වරායන් වශයෙන්ුත් බෝට්ටු, ඔරු, පාරු යනාදී සඳහා තොටුපළවල් වශයෙන්ුත් පර්යන්තයන් හඳුනාගත හැකියි. එහෙමනම් මම විශ්වාස කරනවා මෙම වගුව තුළින් ඔබ ප්‍රවාහන මූලිකාංග සහ ඒවාට නිදසුන් ප්‍රමාණවත් ලෙස හඳුනාගත්තායයි කියා. අපි දැන් බලාපොරොත්තු වෙන්නේ එම එක් එක් මාර්ග පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීමට. පළමුවෙන් මහාමාර්ග ප්‍රවාහනය ගතහොත් ඔබට හඳුනාගත හැකි ලංකාව තුළ මොන වගේ මාර්ග ජාලයක් තිබෙනවද කියා. මෙම සිතීමෙහි දක්වා ඇත්තේ ප්‍රධාන මාර්ග පමණයි. මීට අමතරව මේ හිස් ප්‍රදේශවලත් විශාල වශයෙන් මාර්ග පද්ධතීන් තියෙනවා. ඒ වගේම දෙවෙනි සිතීමෙන් ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය. මේ සිතියම ලබා ගන්නා විට නිල් පාටින් ලකුණු කොට තිබුණේ ඉදිකරමින් පවතින මාර්ග, ඒ වගේම දුමුරු පැහැයෙන් දක්වා තිබුණේ යෝජිත මාර්ග. නමුත් දැන් මේ වන විට මාතර සිට හම්බන්තොට කොටස ඉදිකර අවසන්. ඒ වගේම මේ මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා යම් යම් කොටස් ඉදිවෙමින් පවතිනවා. නැගෙනහිර අධිවේගී මාර්ගය තාමත් යෝජිතයි. ඒ වගේම දඹුල්ලෙන් පටන්ගෙන යාපනය දක්වා විහිදෙන උතුරු අධිවේගී මාර්ගයත් තවමත් යෝජිතයි. හොඳයි. එහෙමනම් අපි බලමු තවදුරටත් මේ ජාතික මහාමාර්ග පද්ධතිය මොන විදිහටද සකස් වී තිබෙන්නේ කියලා. මා මෙම තොරතුරු ලබාගන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියෙන්. මෙහි දැක්වෙනවා ක්ලාස් E roads ඉන් අදහස් කරන්නේ අධිවේගී මාර්ග. මෙහි දැක්වෙන්නේ 2019 වන විට තිබුණු ප්‍රමාණයන්. එනිසා මෙම සංඛ්‍යා පාඩම් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ක්ලාස් A roads, A වර්ගයේ මහා මාර්ග ඒවා නැවත කොටස් වලට බෙදෙනවා. A මාර්ග, AB මාර්ග සහ AC මාර්ග වශයෙන්. ඒ වගේම ක්ලාස් B roads, B වර්ගයට අයත් මහා මාර්ග. මෙන්න මේ විදිහට තමයි මේ ජාතික මහා මාර්ග පද්ධතිය සකස් වෙමින් යන්නේ. තවදුරටත් බැලුවොත් අධිවේගී මාර්ග සම්බන්ධයෙන් දැනට ඉදිකර තිබෙන අධිවේගී මාර්ග වල අංක සහ නම් තමයි මෙහි දැක්වෙන්නේ. E1
වශයෙන් හඳුන්වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය. E2 වශයෙන් හඳුන්වන්නේ පිටත වටරවුම් මාර්ගය. E3 වශයෙන් හඳුන්වන්නේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය. E6 යනුවෙන් මෙහි දක්වා තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේම කොටසක් වන අන්දරවැව සිට හම්බන්තොට දක්වා කොටස. හොඳයි. දැන් අපි බලමු මහාමාර්ග ප්‍රවාහනයේ වාසි අවාසි. වාසි වශයෙන් මහාමාර්ග ප්‍රවාහනයේ වාසි අතර තියෙන ප්‍රධානම වාසිය තමයි දිවයින පුරා ව්‍යාප්ත වූ මාර්ග ජාලයක් පැවතීම. ඔබ කලින් දුටුවා ලංකාවේ සිතියම් වල කොපමණ මාර්ග ජාලයක් තිබුණාද කියලා. ඒ වගේම අවශ්‍ය ඕනෑම විටක මහාමාර්ග භාවිතා කළ හැකි වීම. මේ මහාමාර්ග භාවිතා කිරීමට කාලසටහන් නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා ඕනෑම කෙනෙකුට ඕනෑම විටක මහාමාර්ග භාවිතා කළ හැකියි. ඒ වගේම අවශ්‍යතාවට ගැළපෙන ආකාරයට මාධ්‍ය තෝරාගත හැකි වීම. විශාල භාණ්ඩ ප්‍රමාණයක් සඳහා විශාල මාධ්‍ය, කුඩා භාණ්ඩ ප්‍රමාණයක් සඳහා කුඩා මාධ්‍ය, ඒ වගේම මගීන් ප්‍රවාහනයේදී විශාල මගීන් ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරන්න අවශ්‍ය නම් විශාල මාධ්‍ය හෝ එවැනි මාධ්‍ය කීපයක්, සුළු පිරිසකට ගමන් කිරීමට අවශ්‍ය නම් කුඩා මාධ්‍ය අනාදී වශයෙන් තමන්ගේ අවශ්‍යතාවට ගැළපෙන මාධ්‍ය තෝරාගත හැකියි. ඒ වගේම පෞද්ගලිකව ප්‍රවාහන සේවාවක් පවත්වා ගත හැකි වීම. මේ රට පුද්ගලයන්ට රජයේ අවසරයක් ඇතිව තමන්ටම අයිති ප්‍රවාහන සේවා පවත්වා ගත හැකියි. ඒ වගේම බොහෝ විට ගමනාන්තය දක්වාම එකම ප්‍රවාහන මාධ්‍යයක් යොදා ගත හැකියි. උදාහරණයක් හැටියට අපි සඳහන් කළොත් පුද්ගලයෙකුගේ නිවසේ පාවිච්චි කරන මෝටර රථයෙන් තමන්ට දිවයිනේ යා හැකි ඕනෑම ස්ථානයකට ගමන් කළ හැකියි. මේ විදිහට බොහෝ විට අපිට ගමනාන්තය දක්වා එකම මාධ්‍යයක් පාවිච්චි කළ හැකියි. අධිවේගී මාර්ග නිසා ප්‍රවාහන කටයුතු වේගවත් වීම. අද අපේ රටේ අධිවේගී මාර්ග සකස් වෙමින් යන නිසා මෙම ප්‍රවාහන කටයුතු වේගවත් වන බවක් දක්නට ලැබෙනවා. මෙවැනි වාසි තිබෙන අතරම මහාමාර්ග ප්‍රවාහනයේ අවාසිද කීපයක් අපට හඳුනාගත හැකියි. එකක් තමයි විශාල මගින් සංඛ්‍යාවක් හා භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කිරීමට අපහසු වීම. මින් අදහස් කරන්නේ එක් මාධ්‍යයක් යොදාගෙන ප්‍රවාහනය කිරීම අපහසුයි යන්නයි. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මගින් 300ක් විතර යම් තැනකට අපි රැගෙන යා යුතුයි. ඒ සඳහා එක බස් රථයක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. බස් රථ 6ක් හෝ 7ක් යොදා ගන්නට වෙනවා. එවිට ඒ එක් බස් රථය සඳහා වෙන වෙනම ප්‍රවාහන පිරිවයක් දරන්න සිද්ධ වෙනවා. ඉන් තමයි ප්‍රධාන අවාසිය මතුවන්නේ. ඒ වගේම ඇතැම් වාහන ධාවනයේදී ඇතිවන ප්‍රමාදය, මාර්ග තදබදය, මාර්ග අබලන් වීම වැනි ගැටලු නිසා මහාමාර්ග ප්‍රවාහනයේදී ඇතැම් විට ප්‍රමාදයන් නැති වෙනවා. ඒ වගේම රථ වාහන අනතුරු අධික වීම, මහාමාර්ගවල රථ වාහන ප්‍රමාණය අධික වීමත්, මාර්ග පටු වීමත් සහ රියදුරන්ගේ නොහික්මුණු බව යනාදී කරුණු නිසා අද අපේ රටෙත් වෙනත් රටවලත් රථ වාහන අනතුරු අධික වී තිබෙනවා. ඒ වගේම මහාමාර්ගවල පවතින දුර්වලතා නිසා ප්‍රවාහන කටයුතු ප්‍රමාද වීම හෝ අඩාල වීම, ජලයෙන් යටවීම, පාලම් අබලන් වීම, අනවශ්‍ය වංගු සහිත වීම වැනි මාර්ගවල දුර්වලතා නිසා ප්‍රවාහන කටයුතු ප්‍රමාද වීමක් හෝ අඩාල වීමක් සිදු විය හැකියි. ඒ වගේම කාලගුණික තත්ත්වයන් මත ප්‍රවාහනට බාධා ඇතිවීම, අධික වර්ෂාව පවතින කාලවල ගම් වතුර දැමීම, සුනාමි වැනි අවස්ථාවක හෝ වඩදිය බාදිය වැනි කාලගුණික තත්ත්වයන් වලදී මුහුදුබඩ මාර්ග යටවීම යනාදී වශයෙන් කාලගුණික තත්ත්වයන් මත බාධා ඇති වෙනවා. ඒ වගේම මාර්ග තදබදය නිසා ඇතිවන ප්‍රමාදය. උදෑසන කාලවල කොළඹ දෙසට ගමන් කිරීමටත් සවස් කාලවල කොළඹින් පිටතට පැමිණීමත් අද අපේ රටේ ප්‍රධාන බාධා ඇතිවන අවස්ථා දෙකක්. මේ නිසා සමස්ත ප්‍රවාහන කටයුතු ප්‍රමාද වන්නට පුළුවන්. ඒ වගේම දුම්රිය මාර්ග හරස් වීම මත ඇතිවන අපහසුතා. අද අප රටේ දුම්රිය ජාලයේ විශාල ස්ථාන ප්‍රමාණයක් මහාමාර්ග වලින් හරස් වෙනවා. එවිට දුම්රිය ගමන් කරන විට මහාමාර්ග
නවතා තැබීමෙන් ප්‍රවාහන ප්‍රමාදයක් අපහසුතාවක් ඇති වෙනවා. ඊට පිළියම් සොයමින් යනවා අපේ රට. අනාගතයේදී ගුවන් පාලම් ඉදිකර ගැනීමෙන් හෝ භූගත මාර්ග ඉදි කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි වෙයි. හොඳයි. අපි මීළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ගොඩබිම තවත් ප්‍රවාහන මාර්ගයක් වන දුම්රිය ප්‍රවාහනය. මෙහි ප්‍රධාන කරුණු දෙකක් මා ඇතුළත් කර තිබෙනවා. මගී ප්‍රවාහන සේවාවන් සහ බහණ්ඩ ප්‍රවාහන සේවාවන්. මෙරට මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් සලකා බැලුවහොත් මන්දගාමී දුම්රිය, ඒ වගේම නගරාන්තර සේවා, සාමාන්‍ය ශීඝ්‍රගාමී දුම්රිය වශයෙන් දුම්රිය සේවා කීපයක් ක්‍රියාත්මක වෙනවා. කොළඹ සිට තදාසන්න ප්‍රදේශ දක්වා මන්දගාමී දුම්රියන් වැඩි වශයෙන් ධාවනය වන අතර ඒවට වැඩි ඉල්ලුමක්ද තිබෙනවා. ශීඝ්‍රගාමී දුම්රිය අනිකුත් දුරබැහැර ප්‍රදේශ වෙත ධාවනය කරනවා. දුරබැහැර ප්‍රදේශවල සහ ඉල්ලුම අඩු ප්‍රදේශවල මගී ප්‍රවාහනය සඳහා රේල් බස් සහ කුඩා දුම්රිය ධාවනයට යොදා තිබෙනවා. ඔබ මෙහි තිබෙන මේ රූපරාම වලින් දකින්නේ මගී ප්‍රවාහන සේවා සහ රේල් බස් යොදා ගන්න ආකාරය. බහණ්ඩ ප්‍රවාහනය ගැන සලකා බැලුවහොත් ලංකාවේ තෙල් සහ බහණ්ඩ ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගන්නවා. ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් බොහෝ විට ඈත ප්‍රදේශවලට ප්‍රවාහනය කෙරෙන්නේ දුම්රියෙන්. එය පහසු නිසා. ඒ වගේම කොළඹ වරායේ සිට ඈත ප්‍රදේශවලට ආනයනය කරන ලද බහණ්ඩ රැගත් කන්ටේනර්ස් ප්‍රවාහනය කරන්නේද බොහෝ විට දුම්රියෙන්. ඔබ මෙම ඉහත රූපරාමු වලින් දකින්නේ බහණ්ඩ සහ ඛනිජ තෙල් රැගෙන යන දුම්රියක්. ඒ වගේම පහළ ඇති රූපරාමු වලින් දකින්නේ ආනයනය කරන ලද බහණ්ඩ ඇතුළත් කන්ටේනර් ප්‍රවාහනය කරනු ලබන දුම්රියක්. හොඳයි. අපි ළඟට බලමු ලංකාවේ දුම්රිය මාර්ග සිතියම. ඔබ දැන් මෙම සිතියමෙන් දකින්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින දුම්රිය මාර්ග සහ යෝජිත දුම්රිය මාර්ග. ඔබට මෙවැනි සිතියමක් ලබා ගැනීමෙන් ඒවා හඳුනාගත හැකියි. මෙහි කළු පාටින් දක්වා ඇත්තේ දැනට පවතින මාර්ග සහ දුඹුරු පාටින් දක්වා ඇත්තේ යෝජිත මාර්ග. හොඳයි. මා මීගාවට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ දුම්රිය මාර්ගවල ප්‍රධාන නම් ටික. මෙහි ඉංග්‍රීසියෙන් දක්වා ඇත්තේ අන්තර්ජාලයෙන් ලබා ගැනීමේ පහසුව නිසායි මා ඔබට සිංහලෙන් සඳහන් කරන්න. ප්‍රධාන මාර්ගය. එනම් කොළඹ සිට බදුල්ල දක්වා තිබෙන මාර්ගය තමයි ප්‍රධාන මාර්ගය වශයෙන් සකස් වෙන්නේ. ඒවා අතුරු මාර්ග කීපයකට බෙදෙනවා. ඒ වගේම දකුණු මාර්ගය ඒ කොළඹ සිට මාතර දක්වා ගමන් කරනවා. ඒ වගේම උතුරු මාර්ගය කොළඹ සිට කංකසන්තුරේ දක්වා ගමන් කරනවා. ඒ අතරතුර මැදි ස්ථාන වලින් තවත් අතුරු මාර්ග කීපයක් සකස් වෙනවා. ඒ වගේම පුත්තලම් මාර්ගය කොළඹ සිට පුත්තලම දක්වා දිවෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගය කලින් මෙය පටු දුම්රිය මාර්ගයක් වශයෙන් තිබුණේ. නමුත් දැන් මේ මාර්ගය පුළුල් දුම්රිය මාර්ගයක් බවට පත්කොට කොළඹ සිට අවිස්සාවෙල්ල දක්වා ගමන් කරනවා. ඒ වගේම මන්නාරම් මාර්ගය එය කොළඹ සිට පළයි මන්නාරම දක්වා තමයි කලින් භාවිතා කෙරුණේ. පසු කාලීනව ත්‍රස්තවාදී විපත් නිසා එම මාර්ගය අත්හැරුණා. නමුත් දැනට මැදවච්චිය සිට මඩු මාර්ග දක්වා භාවිතා කළ හැකි වන අතර තලයි මන්නාරම දක්වා ඉදිකිරීම් කටයුතු අවසන් වෙමින් යනවා. ඒ වගේම ප්‍රධාන දුම්රිය සේවාවන් කීපයක් මෙහි දැක්වෙනවා. එනම් දුම්රිය සඳහා යොදා ඇති භාවිත නාම උඩරට මැණිකේ, පොඩි මැණිකේ, ටිකිරි මැණිකේ, සෙන්කඩගල මැණිකේ, යාල් දේවි, උදේ දේවි, රජරට රජින, රුහුණු කුමාරි, සමුද්‍ර දේවි, ගාලු කුමාරි, මුතු කුමාරි සහ වයිස්රෝයි ස්පෙෂල්. මෙම
ප්‍රධාන දුම්රියන් ජනතාව අතර ඉතා ජනප්‍රියයි. හොඳයි. මා මේ ගාවට බලාපොරොත්තු වෙන්නේ ඔබ සමග මෙරට දුම්රිය සේවා සපයන්නන් පිළිබඳව සාකච්ඡා කිරීමට. පළමුවෙන් රාජ්‍ය අංශය තමයි වැදගත් වන්නේ. මක්නිසාද ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය සේවා සපයන්නා ශ්‍රී ලංකා දුම්රිය සේවය. මෙය ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ දෙපාර්තමේන්තුවක්. ඒ වගේම දිවයිනේ සියලුම දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය සිදු කරනවා. ඔබ මෙහි දකින්නේ එවැනි රූපරාමු කිහිපයක්. ඒ වගේම මෙරට දුම්රිය සේවා සපයන්නන් තවදුරටත් සාකච්ඡා කළහොත් පෞද්ගලික අංශයේ යම් දායකත්වයකුත් දක්නට ලැබෙනවා. එකක් තමයි සිමෙන්ති සමාගම ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සිමෙන්ති කම්හල හා හුණුගල් නිදිය ආශ්‍රිතව ප්‍රවාහනය කිරීමට යොදාගන්නේ සිමෙන්ති සමාගමටම අයත් දුම්රිය කීපයකින්. මෙහි ඔබ පළමු රූපරාමුවෙන් දකින්නේ එම ප්‍රවාහන දුම්රියක්. මේ දෙවෙනි රූපරාමුවක් තිබෙන්නේ එම ප්‍රවාහන දුම්රියක් හුණුගල් රැගෙන පුත්තලම ඉන්සී සිමෙන්ති කම්හල වෙත පැමිණෙන අවස්ථාවක්. තවදුරටත් පෞද්ගලික අංශයේ දුම්රිය සේවා ගැන බැලුවහොත් JF Tours and Travels Ceylon Limited නැමැති ආයතනය Viceroy Special යන වාෂ්ප දුම්රිය ක්‍රියාත්මක කරනවා. එය සංචාරකයන් සඳහා පමණයි සේවා සපයන්නේ. කලින් වෙන්කර ගැනීමකින් සංචාරකයන් කණ්ඩායමකට උඩරට මාර්ගයේ සංචාරයේ යෙදීමට හැකි වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඔබ මේ රූපරාම වලින් දකින්නේ එම දුම්රියෙහි පිටත දර්ශනයක් සහ අභ්‍යන්තර දර්ශනය. මෙම දුම්රිය ඊටාම සුඛෝපභෝගී දුම්රියක් වශයෙන් උයි මෙරට පිළිගන්නේ. ඒ වගේම පෞද්ගලික අංශයේ තවත් ආයතන දෙකක් දුම්රිය සේවයට එක් වී තිබෙනවා. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් PLC නැමැති ආයතනයත් Blue Line Company නැමැති ආයතනයත්. එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් සමාගම එක්ස්පෝ රේල් යනුවෙන් දුම්රිය මැදිරි කීපයක් ප්‍රධාන දුම්රියන්ට එක් කර තිබෙනවා. ඒ වගේම Blue Line Company යන ආයතනය රාජධානි එක්ස්ප්‍රස් යනුවෙන් දැක්වෙන සුඛෝපභෝගී දුම්රිය මැදිරි කීපයක් අපේ ප්‍රධාන දුම්රිය සේවාවන්ට එක් කර තිබෙනවා. හොඳයි. දැන් අපි බලමු දුම්රිය ප්‍රවාහනයේ වාසි අවාසි. පළමුවෙන් වාසි සලකා බැලුවහොත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කරගත හැකි වීම දක්නට ලැබෙනවා. එක් දුම්රිය එන්ජිමකින් විශාල පෙට්ටි සංඛ්‍යාවක් රැගෙන යා හැකි බැවින් මෙම වාසිය උදා වී තිබෙනවා. ඒ වගේම ප්‍රවාහනය සඳහා දැරිය යුතු වන පිරිවැය අඩුවීම. මහා මාර්ග ප්‍රවාහනට සාපේක්ෂව දුම්රිය ප්‍රවාහනයේ පිරිවැය අඩුයි. ඒ වගේම භාණ්ඩවල ස්වභාවය අනුව මැදිරි යොදාගත හැකි වීම. භාණ්ඩ සඳහා වැගන් නැමැති මැදිරිද, කණජ තෙල් හෝ ද්‍රව ප්‍රවාහනය සඳහා ටෑන්කර්ස් නැමැති මැදිරිද, හුණුගල්, මැටි, කළුගල් යන ආදී ප්‍රවාහනය සඳහා ට්‍රේලර්ස් නැමැති මැදිරිද යොදා ගන්න පුළුවන්. ඒ වගේම නාස්තිය හා අපතේ යාම් අඩුවීම. මක්නිසාද විශාල ප්‍රමාණයක් එකවර රැගෙන යන විට නාස්ති වීම හා අපතේ යාම් අඩු වෙනවා. ඒ වගේම ඉක්මනින් භාණ්ඩ හා සේවා ප්‍රවාහනය කළ හැකි වීම. මෙහිදී අදහස් කෙරෙන්නේ දුම්රිය මාර්ගවලට කිසිදු හරස් වීමක් නොමැති නිසාත් එම මාර්ග බොහෝ විට ඍජු ගමන් මාර්ග වීමත් නිසා ඉක්මනින් ප්‍රවාහනය කළ හැකියි. මෙහිදී න්‍යායාත්මක ගැටලුවක් ඔබට මතුවෙයි. සේවා ප්‍රවාහනය කිරීම යනුවෙන් සඳහන් කළ විට මින් අදහස් කරන්නේ සේවා සැපීමට අවශ්‍ය පුද්ගලයන් හෝ උපකරණ ප්‍රවාහනය කළ හැකි බවයි. ඒ වගේම බරින් වැඩි භාණ්ඩ වැඩි දුරක් ප්‍රවාහනය සඳහාද දුම්රිය වඩාත් සුදුසු වෙනවා. හොඳයි. අවාසි සාකච්ඡා කළහොත් දුම්රිය ගමනාන්තය දක්වා යොදාගත නොහැකි වීම නිසා අපට වෙනත් ප්‍රවාහන මාධ්‍ය යොදා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවීමෙන් සමස්ත ප්‍රවාහන පිරිවැය වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම දුම්රිය අවශ්‍ය ඕනෑම වෙලාවක අපට යොදාගත නොහැකි. දුම්රිය ධාවනය වෙන්නේ කිසියම් කාලසටහනක. ඒ නිසා
බහණ්ඩ හා සේවකින් අපට ප්‍රවාහනය කරන්න වෙන්නේ එම කාලසටහනට අනුව. ඒ වගේම දුම්රිය මාර්ග අබලන් වීම, සංඥා ඇන හිටීම ආදී කාරණු නිසා බොහෝ විට දුම්රිය ප්‍රමාද වීම ඇති වෙනවා. ඒ වගේම රට පුරා ව්‍යාප්ත වූ මාර්ග ජාලයක් තවමත් නොමැති නිසා මෙම ප්‍රවාහන ක්‍රමය සුලභ නැහැ. ඒ වගේම දුම්රිය අනතුරු නිසා ප්‍රවාහන කටයුතු සැලකිය යුතු කාලයක් නවතා තැබීමට සිදු වෙනවා. දුම්රියක් පීලිපැනීම, හෝ දුම්රිය අනතුරක් යන ආදී අවස්ථාවක දින ගණන්, සති ගණන් එම මාර්ග ඛණ්ඩ වසහා තැබීමට සිදු වෙනවා අලුත් වැඩියා කිරීම සඳහා. හොඳයි. එහෙනම් ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජල මාර්ග ප්‍රවාහ. මේ ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වන බව මා මුලදීම ඔබට සඳහන් කළා. එනම් අභ්‍යන්තර ජල ප්‍රවාහනය සහ බාහිර ජල ප්‍රවාහනය. අපි පළමුවෙන් බලමු අභ්‍යන්තර ජල ප්‍රවාහනය පිළිබඳ යම් කරුණු ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා සහ වැව් ආශ්‍රිතව ජල මාර්ග ප්‍රවාහනය අතීතයේ ඉතාමත් සාර්ථකව සිදු වී ඇති බව අපට අසන්නට ලැබෙනවා. නමුත් වර්තමානයේ සැලකිය යුතු ප්‍රමාණයකින් අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනය පහත වැටී තිබෙනවා. නමුත් ප්‍රධාන ගංගාධාර ආශ්‍රිත ජනයා තවමත් ජල මාර්ග ප්‍රවාහනය සඳහා යොදා ගන්නා අවස්ථා ඔබට දකින්නට පුළුවන්. කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ යනාදී ගංගාධාර ආශ්‍රිතව මෙම ප්‍රවාහන කටයුතු තරමක් දුරට සිද්ධ වෙනවා. අභ්‍යන්තර ජලමාර්ග ප්‍රවාහනයේ වාසි අවාසි බලමු. වාසි තමයි ඇතැම් ද්‍රව්‍ය ජලයේ පා කරමින් රැගෙන යා හැකි වීම. ඒ සඳහා කිසිදු මාධ්‍යයක් අවශ්‍ය නැහැ. පොල්, දැව කඳන්, උණ බට වගේ දේවල් අපට ජලයේ පා කර යවිය හැකියි. යාත්‍රා හා ජලමාර්ග නඩත්තු පිරිවැය අවම වීම. බොහෝ විට ස්වභාව ධර්මයේ විසින් නිර්මාණය කර තිබෙන දේවල්, ඒ නිසා නඩත්තු පිරිවැය අවමයි. ඒ වගේම යාත්‍රා වර්ග අඩු පිරිවැයකින් නිපදවාගත හැකිවීම හා කුඩා යාත්‍රා භාවිතා කළ හැකිවීමත් වාසියක් වනවා. ඒ වගේම අඩු බලශක්ති පිරිවැයක් තිබීම හෝ ඇතැම් විටක බලශක්ති පිරිවැයක් රහිත වීම අපට වාසියක් ලෙස ගන්නට පුළුවන්. අවාසි කීපයක් බැලුවහොත් ජලමාර්ග රටපුරා ව්‍යාප්තව නොතිබීම නිසා පුළුල් වශයෙන් යොදා ගන්න නොහැකියි. නියගය, ජල ගැලීම්, රොන්මඩ තැන්පත් වීම වැනි හේතු මත ප්‍රවාහනයට බාධා ඇති වෙනවා. ඒ වගේම අභ්‍යන්තර ජලමාර්ග ප්‍රවාහනය වේගවත් ප්‍රවාහන ක්‍රමයක් නොවේ. ඇතැම් ද්‍රව්‍ය ප්‍රවාහනට සුදුසු නැහැ. ජලය කාන්දු වීම නිසා තෙත්වන, දියවන, අපවිත්‍ර වන ද්‍රව්‍ය ජලමාර්ග ප්‍රවාහනයට සුදුසු නැහැ. ඒ වගේම අභ්‍යන්තර ජලමාර්ගවල ඇතැම් විට අනතුරුදායක ස්ථාන තිබෙන නිසා ප්‍රවාහන කටයුතු අනතුරුදායක විය හැකියි. අපි දැන් බලමු බාහිර ජල ප්‍රවාහනය, එහෙම නැත්නම් නාවික ප්‍රවාහනය. නාවික ප්‍රවාහනය යටතට සාගර, මුහුදු හා ප්‍රධාන ගංගා මාර්ග කොටගත් නැව් හා වෙනත් විශේෂ යාත්‍රා යොදා ගනිමින් බහණ්ඩ හා මගින් ප්‍රවාහනය කිරීමත් අයත් වනවා. ලංකාවේ කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය හා කංකසන්තුරය වැනි ස්වභාවික වරායන්ද හම්බන්තොට හා ඕලොවිල් වැනි සංවර්ධනය කරන ලද වරායන්ද මෙහිදී ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබනවා. බාහිර ජලමාර්ග ප්‍රවාහනයේ වාසි අවාසි බලමු. වාසි තමයි අන්තර්ජාතික වෙළඳාමට සහාය වීම. ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික වෙළඳාමේදී විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ මුහුදු මාර්ග වලින්. ඒ වගේම විශාල භාණ්ඩ හා මගීන් ප්‍රමාණයක් එකවර රැගෙන යා හැකියි. විශාල යාත්‍රා තනා තිබීම නිසා මෙම වාසිය උදා වී තිබෙනවා. ඒ වගේම භාණ්ඩවල ස්වභාවය අනුව මාධ්‍ය තෝරාගත හැකියි. වීලි තත්වෙන් රැගෙන යාම, සීතාගාර සහිතව රැගෙන යාම, රථ වාහන රැගෙන යාම වැනි
ස්වභාවයන්ගෙන් මාධ්‍ය තෝරගත හැකියි. ගුවන් ප්‍රවාහනයට සාපේක්ෂව පිරිවැය අඩුවීම. ඇතැම් බර අධික භාණ්ඩ ප්‍රවාහනයේදී වැදගත් වීම. ගුවනින් ප්‍රවාහනය කළ නොහැකි ඇතැම් අධික බර සහිත භාණ්ඩ නැව් මගින් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකියි. එපමණක් නොවේ විශාල නැව්වල ගුවන් යානාද ප්‍රවාහනය කළ හැකියි. ඒ වගේම එකවර රටවල් කීපයකට වුවද භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා මුහුදු මාර්ග සකස් වී තිබීමත් තවත් වාසියක්. අපි දැන් බලමු අවාසි කීපයක්. නැව් සේවාවන් සුලභ නොවීම. අවශ්‍යතාවයට සරිලන නැව් සේවා තවමත් ලෝකේ සකස් වී නොමැති නිසා මෙම අවාසිය තිබෙනවා. ඒ වගේම ප්‍රවාහනයට වැඩි කාලයක් ගත වීම. ගුවන් ප්‍රවාහනට සාපේක්ෂව නාවික ප්‍රවාහනයට වැඩි කාලයක් ගත වෙනවා. එසේ වැඩි කාලයක් ගතවන නිසාම ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහනට සුදුසු නැහැ. ලෝකයේ ඕනෑම රටකට මෙම ක්‍රමය යොදාගත නොහැකි. මක් නිසාද? ඇතැම් රටවල් වට වී තිබෙන්නේ අභ්‍යන්තර දේශ සීමා වලින්. එම නිසා එම රටවල් වලට නාවික ප්‍රවාහනය යොදාගත නොහැකි. ඒ වගේම කුණාටු සාගර දියවැල් වැනි ආපදාවලදී හා මුහුදු මංකොල්ල කෑම වැනි අවස්ථාවලදී විශාල අලාභ සිදු වෙනවා. නැව් හානියකට පත් වුණොත් ඇතිවන අලාභයද අති විශාලයි. නැව විනාශ වෙනවා මෙන්ම නැව් මගින් ප්‍රවාහනය කරන භාණ්ඩ හෝ මගින් විනාශ විය හැකියි. අපි දැන් සාකච්ඡා කරමු ගුවන් ප්‍රවාහනය. අපි මේ ගුවන් තරණ සේවය යනුවෙන්ද හඳුන්වනවා. මෙම ප්‍රවාහන ක්‍රමය රටවල් අභ්‍යන්තරයෙහි සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ගුවන් ප්‍රවාහනය කොටස් දෙකකට අපි වෙන් කරනවා. සිවිල් ගුවන් සේවා සහ ජාත්‍යන්තර ගුවන් සේවා යනුවෙන්. සිවිල් ගුවන් සේවා යනුවෙන් හඳුන්වන්නේ රට තුළ තිබෙන ගුවන් තොටුපළවල් අතර භාණ්ඩ හා මගින් ප්‍රවාහනය කිරීම. ජාත්‍යන්තර ගුවන් සේවා යනුවෙන් සඳහන් කරන්නේ රටවල් අතර ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් යොදාගෙන භාණ්ඩ සහ මගින් ප්‍රවාහනය කිරීම. හොඳයි. අපි දැන් බලන්නට සූදානම් වන්නේ ගුවන් ප්‍රවාහනයේ වාසි අවාසි. පළමුවෙන් වාසි සාකච්ඡා කරමු. වේගවත් බව අතින් ඉතා ඉහළ වීම. අපි දන්නවා ගුවන් යානා ඉතා වේගෙන් පියාසර කළ හැකි. එම නිසා භාණ්ඩ හෝ මගින් රැගෙන ඉතා වේගයෙන් ගමන් කළ හැකි වෙනවා. ඒ වගේම ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ ප්‍රවාහනය සඳහා සුදුසුයි. එළවලු, පළතුරු, මස් මාළු වැනි ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ හෝ ඖෂධ වැනි දේවල් ඉක්මනින් ප්‍රවාහනය කරන්න ගුවන් ප්‍රවාහනය වඩා සුදුසුයි. මාර්ග නඩත්තු පිරිවයක් නැහැ. ගුවන් මාර්ග අපි ඉදි කරන්නේ නැහැ. ගුවන් තොටුපළවල් තමයි ඉදි කරන්නේ. ගුවන් අපි යොදා ගන්න නිසා ගුවන් මාර්ග නඩත්තු පිරිවයක් නැහැ. ඒ වගේම නිශ්චිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වන නිසා ව්‍යාපාරික හෝ පෞද්ගලික ගමන් බිමන් සැලසුම් කොට යොදා ගන්නට පුළුවන්. විදේශීය තැපැල් සේවා හා කූරියර් සේවා සඳහා යොදා ගන්නෙත් ගුවන් ප්‍රවාහනය වීම තවත් වාසියක්. ඒ වගේම අපි දන්නවා ගුවන් සේවාව ඉතාම ආචාරශීලී සහ ඉහළ සුව පහසු සේවාවක්. වාසි වගේම අවාසි කීපයකුත් අපිට හඳුනාගත හැකි. එක් අවාසියක් තමයි විශාල හා බරින් අධික භාණ්ඩ ප්‍රවාහනය සඳහා යෝග්‍ය නොවීම. වර්තමානය වන විට ඇමරිකාව නම් තරමක් විශාල බරින් අධික භාණ්ඩ රැගෙන යා හැකි ගුවන් යානා නිෂ්පාදනය කර තිබෙනවා. නමුත් සමස්තයක් ලෙස ගතහොත් තවමත් නාවික ප්‍රවාහනට සාපේක්ෂව ගුවන් ප්‍රවාහනය මේ සඳහා සුදුසු නැහැ. ඒ වගේම ප්‍රවාහන පිරිවැය අධිකයි. ගුවන් යානා ධාවනය සඳහා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ වගේම ගුවන් සේවා පවත්වා ගැනීමටත් විශාල පිරිවැයක් යනවා. එම නිසා ප්‍රවාහන පිරිවැය අධිකයි. අනතුරු වීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි. අපි දන්නවා ගුවන් යානා පියාසර කරන විට ඉතාම සුළු යාන්ත්‍රික දෝෂ හෝ ප්‍රමාද දෝෂ නිසා
ගුවන් යාන අනතුරටපත් වෙනවා. ඒ වගේම අනතුරක් සිදු වුවහොත් ඉන් ඇතිවන හානිය ඉතාම බරපතලයි. ජීවිත හානි සහ භාණ්ඩ හානි සිදු විය හැකියි. ඒ වගේම අවශ්‍ය වේලාවට සපයාගත නොහැකි. එහෙම නැත්නම් සුලභ නැහැ. සේවාව සුලභ නැහැ. ඒ වගේම රට පුරා ව්‍යාප්තව නැහැ ඇතැම් විට ගුවන් තොටුපළවල්. ඒ නිසා සීමිත භූගෝලීය ප්‍රදේශවලට තමයි ගුවන් ප්‍රවාහනය යොදා ගත හැකි වන්නේ. හොඳයි. අපි දැන් බලන්නට සූදානම් වන්නේ ප්‍රවාහනයේ වැදගත්කම. ප්‍රවාහනයේ උපකාරක සේවාවක් වශයෙන් ව්‍යාපාරිකයන්ට වැදගත් වෙනවා. සාමාන්‍ය ජනතාවට උපයෝගී සේවාවක් වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම රටක ආර්ථිකයටත් ප්‍රවාහනය වැදගත් වෙනවා. ඒ නිසා පළමුවෙන් අපි බලමු ප්‍රවාහනය ව්‍යාපාරිකයාට වැදගත් වන ආකාරය. අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගැනීමට. නිමි ද්‍රව්‍ය කලට වේලාවට ඉදිරිපත් කිරීමට. සේවකයින් වේලාවට ගෙන්වා ගැනීමට. ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීමට සහ වෙළඳපොළ ව්‍යාප්තියට. ප්‍රවාහනය තුළින් වෙළඳපොළ භෞතිකව ව්‍යාප්ත කළ හැකියි. මා විශ්වාස කරනවා මෙම කරුණු ඔබට තේරුම් ගැනීමට පහසුයි. එම නිසා තවදුරටත් ඒවා සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේ නැහැ කියලා. දැන් බලමු ප්‍රවාහනය පුද්ගලයන්ට වැදගත් වන ආකාරය. සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමට හා පවත්වාගෙන යාමට. පුද්ගලයන්ට භෞතිකව සමාජයේ අනිකුත් පාර්ශ්වයන් සමග සම්බන්ධතා ඇති කර ගන්නට ගමන් කළ යුතු නිසා ප්‍රවාහනය වැදගත් වෙනවා. ඒ වගේම රැකී ආරක්ෂා හා සංචරණය සඳහා. සංචරණ යනුවෙන් අදහස් කළේ සංචාරය කිරීමට සංචාරක කටයුතු සඳහා ප්‍රවාහනය අවශ්‍ය බව. ඒ වගේම විනෝදාස්වාදය සඳහා. අප දන්නවා පුද්ගලයෝ කොපමණ sannivedana පහසුකම් තිබුණත් විනෝදාස්වාදය උදෙසා විවිධ ස්ථාන නැරඹීමට චාරිකා යනවා. එහෙමනම් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහාද ප්‍රවාහනය වැදගත්. ඒ වගේම පර්යේෂණ, ගවේෂණ හා අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රවාහනය සමාජයට, සමාජීය පුද්ගලයන්ට අතිශයින් වැදගත්. එහෙමනම් බලමු ප්‍රවාහනය ආර්ථිකයට වැදගත් වන ආකාර. එකක් තමයි සේවා නියුක්තිය වර්ධනය වීම. ප්‍රවාහනය ක්‍රියාත්මක කිරීම තුළ එහෙම නැත්නම් ප්‍රවාහන සේවා පවත්වා ගැනීම තුළ රැකියා අවස්ථා ජනනය වෙනවා. ඒ නිසා ප්‍රවාහනය තුළින් ආර්ථිකයට සේවා නියුක්ති වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය වීම. රාජ්‍යතාන්ත්‍රික ගමන් විමන්, රාජ්‍යතාන්ත්‍රිකව හුවමාරු කරන ද්‍රව්‍ය යනාදිය සඳහා ප්‍රවාහනය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම විදේශ වෙළඳාම වර්ධනය වීමට. ගුවනින් හෝ නාවික වශයෙන් භාණ්ඩ සහ සේවා උපකරණ ප්‍රවාහනය කිරීමට ආර්ථිකයකට ප්‍රවාහනය ඉතාම වැදගත්. හොඳයි. එහෙමනම් මා විශ්වාස කරනවා ප්‍රවාහනය නැමැති පාඩමේ මුල් කොටස ඔබ මෙම වීඩියෝව තුළින් අධ්‍යයනය කළා කියලා. තවදුරටත් මෙම පාඩමේ ඉතිරි නිපුණතා මට්ටම් ඉදිරියේදී කෙරෙන වීඩියෝ මගින් ඔබට අධ්‍යයනය කළ හැකියි. එහෙමනම් ඔබට ස්තුතියි.